channel එකෙන් ඔබට ගොඩක්ම වටිනා කියන කාරණයක් ගැන. ඒ තමයි දියවැඩියාව ගැන. ඉතින් මේ දියවැඩියාව කාරණය ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා ඉරහඳ ලෙඩගෙදර වෛද්‍ය උපදේශිකාතුමිය වන TH සචිනි කෞශල්‍යා වෛද්‍යතුමිය. ආයුබෝවන් වෛද්‍යතුමියනේ. ආයුබෝවන්. ඉතින් අපි අද දැනගමු වෛද්‍යතුමියගෙන් අහලා මේ ආයුර්වේදයට අනුව දියවැඩියාව කොහොමද හඳුන්වන්නේ? දැන් අපි වර්තමානයේදී දියවැඩියාව ගැන කතා කරනකොට දියවැඩියාව ප්‍රභේද කීපයක් තියෙනවා. අපි කියනවා type 1 diabetes mellitus, type 2 diabetes mellitus සහ gestational diabetes mellitus කියලා. එතකොට type 1 diabetic mellitus කියන්නේ අපි ඒකට කියනවා insulin dependent diabetic mellitus කියලා. ඒ වගේ ඒකෙන් අදහස් වෙන්නේ අපි දන්නවා අපි දියවැඩියාව කියපු ගමන් ඕන කෙනෙක්ට තේරෙනවා සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා ශරීරයේ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙනවා. ඒ වගේම රුධිරය මේ දියවැඩියාව රෝගයට ප්‍රමුඛ වන හෝමෝනය තමයි ඉන්සියුලින් කියන හෝමෝනය. මේ ඉන්සියුලින් කියන හෝමෝනය අපේ අග්න්‍යාශය ලැංගහැන්දේ පිකාවල තියෙන බීටා සෛල වලින් තමයි ස්‍රාවය වෙන්නේ. ඉතින් මේ type 1 diabetes mellitus රෝගී තත්ත්වයේදී මේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම ඉතා අඩු වශයෙන් හෝ එහෙමත් නැත්නම් සමහර වෙලාවකට මේ ඉන්සියුලින් හෝමෝනය නිපද වෙන්නේම නැහැ. ඉතින් මේ type 1 diabetes mellitus වල දැන් හරියටම මේ රෝගේ මෙන්න මේ හේතුව නිසා ඇති වෙනවා කියලා අපිට දක්වන්න බෑ. ඒක ගොඩක් වෙලාවට අපි කියනවා autoimmune disease එකක් කියලා. autoimmune disease එකක් කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඳුර ගන්නවා මේ ශරීරයේම තියෙන මේ අග්න්‍යාශයේ තියෙන බීටා සෛල පිටින් පැමිණෙච්ච සෛල වර්ගයක් කියලා. ඉතින් මේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ බීටා සෛල වලට හානි පවරනවා. එතකොට ඒ අග්න්‍යාශය හරියට ඉන්සුලින් හෝමෝනය ස්‍රාවය වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වය නිසා තමයි එතකොට අපි ගන්න ඉන්සුලින් හෝමෝනය තමයි අපි ගන්න ආහාරවල තියෙන ග්ලූකෝස් සෛලවලට ඇබ්සෝබ් කරගන්න උදව් වෙන්නේ. ඉතින් දැන් මේ ඉන්සුලින් හෝමෝනය නැති වුණාම අපේ සෛලවලට හරියට ග්ලූකෝස් අවශෝෂණය වීමක් වෙන්නේ නැහැ. එතකොට රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි type 1 diabetic තත්ත්වය ඇති වෙන්නේ. ඊගාවට type 2 diabetes mellitus තත්ත්වය ගත්තොත් එහෙම මෙතනදී අපි ගන්න ආහාර පාන සහ ඒ වගේ වැරදි පුරුදු නිසා අපේ සෛලවල ඉන්සියුලින් සම්බන්ධ වෙන්න තියෙන ඉන්සියුලින් රිසෙප්ටර්ස් වල හැඩය වෙනස් වීමක් වෙනවා. ඉතින් ඉන්සියුලින් ස්‍රාවය වුණා මෙතනදී හරියට සෛලවලට ඉන්සියුලින් හෝමෝනය එයාගේ අදාළ ක්‍රියාකාරීත්වය දක්වන්නේ නැහැ. එහෙම වුණාම නැවතත් ශරීරයේ තියෙන රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙනවා. එතකොට මේ අපේ ඉස්සෙල්ලා පැවසුවා මේ කිව්වාපිට එක්ක මේ type 1 type 2 දියවැඩියාව මේ දෙකකට කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ කොටස් දෙකකට බෙදෙන්නේ ඇයි type 1 කියන එක දරුණුද 2 කියන එක දරුණුද? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි දෙමෝපිය වශයෙන් අඳුරගන්නේ කොහොමද තමන්ගේ දරුවටත් මේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවාද කියලා. ඇත්තටම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ type 1 diabetes mellitus කියන තත්ත්වය තමන්ගේ පරම්පරාවෙන් එනවද කියලා. එහෙම පරම්පරාවෙන් එන රෝගයක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව මේ රෝගේ වැළඳුනහම මුංචි දරුවෝ පෙන්වන ලක්ෂණ ගණනාවක් තියෙනවා. අපි ඒ ගැන කතා කරොත් මේ දරුවන්ට අධික පිපාසයක් සහ අධික බඩගින්නක් නිතර ඇති වෙනවා. අපි දරුවන්ට මේ ආහාර ලබා දුන්නොත් ඔවුන්ගේ ශාරීරික වර්ධනය වීම අපිට ලොකුවට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතනදී අපි බලන්න ඕනේ මේ දරුවන්ගේ විශේෂයෙන්ම අපිට දක්නට ලැබෙනවා මේ බරෙහි අනපේක්ෂ විදිහට අඩුවීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව පුංචි දරුවෝ දෙමාපියන්ට කියන්න පුළුවන් පාසලේ ගිහිල්ලා වැඩ කටයුතු කරනකොට තමන්ට වෙනදට වඩා පෙනීමේ යම් දුර්වලතා තියෙනවා, බොද වෙලා පේන්නේ ඔන්න ඔය වගේ ලක්ෂණ කියනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම විශේෂිතම ලක්ෂණයක් තියෙනවා මේ දරුවෝට නිතර මුත්‍රා කරන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. කලින් සාමාන්‍යයෙන් නිින්දේදී මුත්‍රා පිට නොවෙච්ච දරුවෝ මේ වගේ රෝග තත්ත්වයක් ගලනවා නිතර රාත්‍රී කාලයේදී මුත්‍රා පිට කිරීමක් සිදු වෙනවා. ඉතින් මේක නිසා මෙන්න මේ රෝග තත්ත්වයන් තමන්ගේ දරුවෝ පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ට පෙන්නලා තමන්ගේ මේ අදාළ පරීක්ෂා සිදු කරගෙන තමන්ගේ දරුවට මේ වගේ රෝග තත්ත්වයක් තියෙනවද කියලා අපි අඳුර ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ දියවැඩිය රෝගයේ තත්ත්වයේ තියෙන බරපතලකම තමයි මේක ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන් ගණනාවකටම හානි පවරනවා. විශේෂයෙන්ම වකුගඩු, හෘදය, තමන්ගේ ස්නායු පද්ධතියට විශාල වශයෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම
මේ දරුවා මම මෙතනදී කිව්වා මේ type 1 diabetic කියන එක insulin dependent කියලා. ඉතින් ඇත්තටම මේකෙදී අපිට මේ මුඛයෙන් ගන්න තියෙන ඖෂධ වලට වඩා අනිවාර්යෙන් insulin පිටින් ලබා දීමක් සිදු කරන්නම ඕනේ. දැන් අපේ ආයුර්වේදයේ මේ type 1 diabetic කියන එක මම කලින් කිව්වා මේ වාතජ රෝගයක් හැටියට දක්වලා තියෙනවා. ඉතින් මේක ආයුර්වේදයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම සුව කරන්න අපහසු රෝගී තත්ත්වයක්. නමුත් යම් තාක්ෂණයට පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දරුවන්ට මේ රෝගය වැළඳුනහම අනිවාර්යෙන්ම පිටින් ඉන්සියුලින් ලබා දීමක් කරන්න ඕනේ. ඒ වගේමයි අපි ආහාර පාන සහ ඔවුන්ගේ ශරීර ක්‍රියා පිළිබඳ මේ අනිවාර්යයෙන්ම අවධානයක් යොමු කරනවා. දැන් අපි කතා කරමු type 2 diabetes mellitus කියන එක. මේකට අපි කියන non insulin dependent diabetes mellitus. ඒ කියන්නේ මෙතනදී රෝගීන්ට ඉන්සියුලින් පිටින් දීම අත්‍යවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට අපේ ආහාර විහරණ වලින්ම කියන්නේ මේ දේවලියා තත්ත්වය ඇති වෙනවත් එක්කම අපේ ආහාර රටාව පුරුදුව වෙනස්කම් ඇති කරගත්තොත් මේ රෝගය අපිට අඩු කරගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල් තියෙනවා එහෙම හරියට අපේ ආහාර වලින් විහරණ වලින් පරිස්සම් වුණත් මේ රෝගය අපිට ටිකක් පාලනය කරගන්න අපහසුයි. එහෙම වුණාම අපි කරන්නේ මේ ඖෂධ ප්‍රතිකාර වලට යොමු වෙනවා. එතකොට අපි පිටින් අපි කියන oral drugs ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ ඖෂධ වලට සමහර හරියට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙම වුණාම මේ රෝගීන්ටත් අවසානයේදී ඉන්සියුලින් දීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රෝගී තත්ත්වය ගොඩක් වෙලාවට ඇත්තටම ඇති වෙන්නේ ජානවලිනුත් යම් ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේමයි අපි එදිනෙදා පාවිච්චි කරන ආහාර සහ වැරදි පුරුදු නිසා තමයි ගොඩක් වෙලාවට මේ type 2 diabetes mellitus කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් අපි නොදැනුවත්වම හරි අපේ උදරයේ සීනි මට්ටම කාලයක් තිස්සේ වැඩි වුණාම විවිධ උපද්‍රව අපි කියන විවිධ complications ඇති වෙනවා. ඉතින් ඔය diabetic nephropathy, neuropathy, retinopathy කියන ඔය complications උත් ඇත්තටම type 2 diabetes mellitus තත්ත්වයන් වලදී ඇති වෙන්න පුළුවන්. ඉතින් දේවැඩියා රෝගී තත්ත්වය ඇති වුණාම ගොඩක් වෙලාවට අධික රුධිර පීඩනය ඇති වෙනවා. ඇතරොස්ක්ලෙරෝසිස් ඒ කියන්නේ රුධිර නාරවල ලිපිඩ තැන්පත් වෙලා විවිධ රෝග ඇති වෙනවා. ඉතින් මෙන්න මේ රෝග ගණනාවක් ඩයබටිස් වල උපද්‍රව විදිහට ඇති වෙන්න පුළුවන්. ඊගාවට මේ නිතර දකින්නට ලැබෙන දෙයක් තමයි මේ හිරිය කියන එක. එතකොට මේ සමහර වෙලාවට පුංචි ශරීර කොටසකින් මේ හිරිගතිය ආරම්භ වෙලා ටිකින් ටික මේක වර්ධනය වෙලා අතකට කකුලකට නැත්නම් ශරීරයේ යම් කොටසකට මේ හිරිය පැතිරෙන්න පුළුවන්. ඉතින් අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුට පෙන්නලා මේ තමන්ගේ සිරුරේ තියෙන මේ සීනි මට්ටම අදාළ ප්‍රමාණයට පවත් ගන්න ඕනේ. ඒ වගේම ඒ තුලින් ඇතිවන යම් සම්පූර්ණතාවයටත් අපිට වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා. ඉතින් අවසානයේදී ගොඩක් වෙලාවට මේ වකුගඩු වලට හානි පැමිණීම දක්වා මේ රෝගී තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ අදාළ වෛද්‍ය උපදෙස් ආහාර පාන මේ දේවල් අපි වෛද්‍යවරුන් නිර්දේශ කරන විදිහටම අපි ගන්න ඕනේ. අපේ සිංහල වෛද්‍ය ක්‍රමයේ ඖෂධ ප්‍රතිකාර සහ ආහාර ගන්නවන ආකාරයක් පිළිබඳව කියවිලා තියෙනවා. එහෙම නැත්නම් කියනවද මේ දියවැඩියා රෝගයට? අනිවාර්යයෙන්ම අපේ මේ දියවැඩියා නැත්නම් මధుමේහ රෝගී තත්ත්වය සඳහා අනිවාර්යයෙන් ඉතාම සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. ඒක අපි මුඛයෙන් ගන්න ඖෂධ වගේම මේ පිටින් කරන අපි කියන ස්ථානික ප්‍රතිකාර. එහෙමත් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් දැන් විශේෂයෙන් බලනවාම ආයුර්වේදික ප්‍රතිකාර පද්ධතිය පුද්ගලානුබද්ධයි. ඒ කියන්නේ මම ඔයාට දෙන ට්‍රීට්මන්ට් එකක් සමහරවිට මාගාව දෙන වෙනත් රෝගියෙක්ට මට නිර්දේශ කරන්න බෑ. ඉතින් අපි අනිවාර්යයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ඒ රෝගියාගේ කියන දේහ ප්‍රകൃතිය සලකලා බලලා තමයි ඒ රෝගියාට අදාළ චිකිත්සා පත්‍රය අපි දැසි ගන්න. මුලින්ම අපිට ඖෂධ මුඛයෙන් ලබා දීමක් අභ්‍යන්තර ඖෂධ සිද්ධ කිරීමක් කරන්න පුළුවන්. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේක එක එක රෝගියාට අපි දෙන ඖෂධ එකිනෙකාට වෙනස් වෙනවා. ඉතින් මේ වගේමයි දැන් ඔය ඩයබටිස් නිසා ඇති වෙන විශේෂ රෝග අවස්ථා තමයි මේ හිරිගතිය. ඉතින් අනිවාර්යයෙන්ම ඔය ඒවට තාම සාර්ථක ක්‍රමවේද අපි ගාව තියෙනවා. ඉතින් විවිධ ටෙලිස් වේද තෙන්දියන් මේ වගේ විවිධ මේ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවත් අපි රෝගියාට සිදු කරන ගමන් අපි රෝගියාට උපදෙස් ලබා දෙනවා. මෙන්න මේ විදිහට ඔයා එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරන්න මෙන්න මේ ආහාර පාන නිතර ගන්න කියන. ඉතින් අපි ආයුර්වේදයේ තියෙන ඉතාම උපල පැහැති එළවලු වර්ග, පලා වර්ග, ඒ වගේම තිත්ත ගතියෙන් යුක්ත ආහාර මේ රෝගීට ඉතාම හොඳයි කියලා. ඒ වගේම වැඩි පිෂ්ඨය අඩු ආහාර, මේදේ අඩු ආහාර, තෙල් මිරිස් වගේ අඩු වැඩි ආහාර අපි කියනවා රෝගීන්ට ටිකක් ගැනීම අඩු කරන්න කියලා. ඒ වගේම නිතර ව්‍යායාම දෙන්න, ඒ වගේ එදිනෙදා ජීවිතේදී කොහොමද වැඩ කටයුතු කරන්න ඕන කියලා අපි රෝගීන්ට උපදෙස් දෙනවා. ඒ වගේම මේ රෝගීන් අනිවාර්යයෙන්ම තමන්ගේ මුළු සිරුර ගැනම අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ ඩයබටිස් නිසා මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් ගණනාවකට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම කලින් කිව්වා වගේ රෝගී ගතිය ඇති වෙනකොටම අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පදලා ඒ අදාළ
ප්‍රතිකාර සහ මේ ඖෂධ ලබා ගැනීමක් සිදු කරන්න ඕනේ. ඉතින් අද අපි කතා කළා මේ දියවැඩියාව කියන රෝගය පිළිබඳව. මේ දියවැඩියාව කියන රෝගය ඔබට පමණක් නෙමෙයි ඔබේ දරුවාටත් තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලන අතරතුරේ අදට අපි ගිහින් එන්නම්. ඔබ සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment එකක් දාන්න දැනගත යුතු කරුණු තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳව program එකක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන සුබ දවසක්.